समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමේ බන්තේ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති අභික්ඛමෝසානම් පඤ්ඤායතිනෝ පටික්ඛමෝති තී වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට තම තමන්ගේ චිත්තසංතාන නිවාගෙන සංසාරගත සියලුම දුක්ඛයන් නිවා ගන්නට දේශනා කරන දේදුණු උතුම් ධර්මපරියායක් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. දැන් අපි කාලයක් තිස්සේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මජ්ක්‍ධිම නිකාය තුල අඩංගු වෙලා තියෙන සූත්‍ර ගණනාවක්ම මේ වෙනකොට ස්වාමින්වහන්සේලා දේශනා කරලායි තියෙන්නේ. මේ වෙනකොට යන්නේ මේ අවසාන දේශනා කිහිපය. මේ දේශනා ටික මනාව ශ්‍රවණය කළා නම් මනාව හැදෑරුවා නම් පින්වත්නි නැවත නැවත ඒවා සටහන් කරගෙන කියවීම කියන එක සිද්ධ කළා නම් පින්වත්නි මේ වෙනකොට පින්නතුන්ට ලොකු දහම් දැනුමක් ජීවිතේට එකතු වෙලා තියෙන්න ඕනේ. මොකද මේ සූත්‍ර 152 අතර ගැඹුරු සූත්‍ර ධර්ම තිබුණා. මහා වේදල්ල, චූල වේදල්ල, ධාතු විභංග, බහුධාතුක ආදී වශයෙන් විවිධ සූත්‍ර දේශනා තිබුණා. පරමාර්ථ ධර්මම ඉලක්ක කරගෙන එහෙම නැත්නම් විදර්ශනාවම ඉලක්ක කරගත්ත එහෙම ගැඹුරු දේශනා මේ සූත්‍ර දේශනා මාලාව තුළ අඩංගු වෙලා තිබුණා. ඉතින් හොඳට ශ්‍රවණය කළා නම් සටහන් කරගත්තා නම් ඒක ප්‍රතිලාභය අද පින්නතුන්ට හොඳට භුක්ති විඳින්න පුළුවන්. ඉතින් එහෙම බැරි වුණා කියලත් යම් යම් රාජකාරීම කටයුතු නිසා එහෙම බැරි වුණා කියලත් කම්පා වෙන්න අවශ්‍ය නැහැ. නැවත නැවත මේ දේශනා හොයාගෙන පින්නතුන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙන නිසා අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය පතාගෙන මාපු උත්තමයෙක් ගැන. එහෙම සංසාර ජීවිතේ එක එක ජීවිත පතාගෙන යනවනේ. සමහර අය අම්මා තාත්තා පතනවා. මේ අම්මම මගේ අම්මා වෙන්න ඕනේ. මේ තාත්තම මගේ තාත්තා වෙන්න ඕනේ. මේ භාර්යාව මගේ භාර්යාව වෙන්න ඕනේ සසර පුරාවට. මේ ස්වාමියා මගේ ස්වාමියා වෙන්න ඕනේ සසර පුරාවට. මේ දරුවා මගේ දරුවා වෙන්න ඕනේ සසර පුරාවට. ඒ වගේ එක එක භවයන්හිදී ලැබෙන ජීවිතවලට ඇති වෙන තණ්හාව නිසා උපාදාන නිසා ඒවාම පතමින් සසර ගමනක යද්දී සමහර උතුමන් එවැනි ලාමක ඉලක්ක පතන්නේ නැහැ. තථාගතයන් වහන්සේ එදා මෞතුමිය කරමද තියාගෙන ඇවිල්ලා ප්‍රාර්ථනා කළේ බුද්ධත්වය. සාරිපුත්ත මහ මොග්ගල්ලාන උතුමන් වහන්සේලා අතීත භවවල මහානීය පින්කම් සිදු කරමින් ප්‍රාර්ථනා කළේ බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකත්වය. ස්ත්‍රීන් පැතුවේ නැහැ. පුරුෂයන් පැතුවේ නැහැ. ඒ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලාගේ අදිෂ්ඨාන ගත්ත කාල වකවානු අරගෙන බැලුවට පස්සේ ඒ උතුමන් වහන්සේ ඊට පස්සේ සංසාර ජීවිතේ ස්ත්‍රීන් පතමින් පුරුෂයන් පතමින් දරුවෝ පතමින් එහෙම ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. ගාම්භීර ගමනක් තියෙන්නේ. මහා ඉලක්ක තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඉතින් අන්නේ විදියට සසර ජීවිතයේ උතුම් ඉලක්කයක් පතාගෙන ආපු උතුමෙක් තමයි ගෘහස්ත ජීවිත ගත කරපු අනේ පිටු සිටුතුමා. මේ බුද්ධ ශාසනය තුල අපිත් දන් දෙනවනේ. එන පින්නතුනුත් දන් දෙනවනේ.
මීට කලින් පරම්පරාවේ අයත් දන් දුන්නනේ. අදින් පසු පරම්පරාවල අයත් දන් දෙනවනේ. බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරනවනේ. මහා සංඝරත්නයට උපස්ථාන කරනවනේ. මේ බුද්ධ ශාසනය තුළ මේ 2600ක ඉක්මවා ගිය මේ කාල වකවානුව තුළ බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට උපස්ථාන කරපු අය කොච්චර ඉන්නවද? උපකාර කරපු අය කොච්චර ඉන්නවද? හැබැයි මේ අතරින් කෙනෙකුට අග්‍ර වෙන්න පුළුවන් නම් කොච්චර වාසනාවක්ද? කොච්චර පින්වන්තයෙක්ද? අනේ පිටු සිටුතුමා කියන්නේ එහෙම උත්තමයෙක්. කකුල් දෙකේ හයිය තියෙනකම බුදුන් වහන්සේටයි මහා සංඝරත්නයටයි සත්කාර කරපු උපකාර කරපු උත්තමයෙක් තමයි අනේ පිටු සිටුතුමා. ඇඳට වැටෙනකම බුදුන් වහන්සේ බලන්න ගියා. ස්වාමීන් වහන්සේලාට පුංචි ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය හැම දෙයක්ම හොයලා බලලා කටයුතු කළා. උසස් භෝජන ආහාරයට ගත් අනුභව කරපු ජීවිතේ කාඩි හොදී බතුයි කන මට්ටමට වැටුණා. එච්චර බුද්ධ උපස්ථානය කළා, සංඝ උපස්ථාන කළා. හරියට ශාසනයට 16ක් වගේ ජීවත් වුණේ. එහෙම ජීවත් වුණ මේ අනේපිරි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතට ආවා. ඒ මොහොත ගැන තමයි මේ දේශනාව තුළ විග්‍රහ වෙන්නේ. මහා පින්නන්තයෙක්ගේ නික්ම යෑම. අනේපිරි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතට ආවා. අනේපිරි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතට ආව පින්නත්නි. අවසාන මොහොතට ඇවිල්ලා මෙතුමා දැන් ඇඳේ ගිලන් භාවයට පත් වෙලා වැතිරිලා ඉන්නවා. දැන් ජේතවනාරාමයට යන්න හයිය නැහැ. ඇඳෙන් බැහැ ගන්න අමාරුයි. දැන් ගොඩක් වයසයි. සාරිපුත මහා මොග්ගල්ලාණන් වහන්සේලා හමු වෙන්න යන්න බෑ. ඇඟේ ශක්තිය නැහැ. ඇඟ දුබල වෙලා. ඒත් මෙතුමාට මේ ලෝකේ දකින දේවල් අතර අංක 1 උනේ හැමදාම බුදු පියාණන් වහන්සේ. දකින දේවල් අතර උන්වහන්සේට හැමදාම එතුමාට හැමදාම ඉස්සරහටම තිබුණ ඊළඟට මහා සංඝරත්නය. අනේපිටි සිටුතුමා සේවකෙට සිහිපත් කරනවා මම වෙනුවෙන් ගිහිලා තථාගතයන් වහන්සේ වන්දනා කරන්න. මගේ ගිලම්භාවය ගැන තථාගතයන් වහන්සේට විස්තර කරන්න. මම වෙනුවෙන් ගිහිලා සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරන්න. වන්දනා කරලා මම බලන්න එන්න කියලා ආරාධනා කරන්න. අනේපිටි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතේ තථාගතයන් වහන්සේව දර්ශනය වෙන්න ඕනේ කියලා නෙවෙයි සිහිපත් කරලා තියෙන්නේ. සාරිපුත්තයන් වහන්සේට එන්න කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. තථාගතයන් වහන්සේ ගැන තියෙන හැඟීම මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. ඒක එහෙමමයි. නමුත් අනේපිටි සිටුතුමාට පුදුමාකාර හැඟීමක් තිබිලා තුන මේ සාරිපුත්තයන් වහන්සේ ගැන. පුදුමාකාර ශ්‍රද්ධාවක්. පුදුමාකාර හැඟීමකින් සාරිපුත්තයන් වහන්සේ ගැන ඉඳලා තියෙන්නේ. ඉතින් අනේපිටි සිටුතුමා සඳහන් කරනවා සිහිපත් කරනවා තථාගතයන් වහන්සේට මා වෙනුවෙන් වන්දනාමාන කරන්න මගේ ගිලම්භාවය සඳහන් කරන්න. සාරිපුත්තයන් වහන්සේටත් මාගේ ගිලම්භාවය සඳහන් කරලා වන්දනාමාන කරන්න. සාරිපුත්තයන් වහන්සේට මාව බලන් දෙන්න කියන්න. මේ සේවකයා මොකද කළේ? ජේතවනාරාමයට ගිහිලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරනවා. තථාගතයන් වහන්සේ වැඩිම කාලයක් වස්වසල තියෙන ජේතවනාරාමයේ. ඒ අනේපිරි සිටුතුමා නිසාමයි. මොකද ශාසනයට බද්ධ වෙලා තිබ්බ ජීවිතයක්. ශාසනයේ වගේ තමයි තමන්ගේ ජීවිතෙත්. ජීවිතේ වගේ තමයි ශාසනය. අපිට මතකයට අවුරුදු 24ක් විතර තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වස්වසල තියෙනවා. අනේපිරි සිටුතුමාට දක්වන සැලකිල්ලක් විදියට. ඉතින් සේවකයා බුදු පියාණන් වහන්සේට වන්දනාමාන කරලා ගිලම්භාවය සිහිපත් කළා. සාරිපුත්තයන් වහන්සේට වන්දනාමාන කළා ගිලම්භාවය සිහිපත් කළා ආරාධනා කරනවා. සාරිපුත්තයන් වහන්සේක ඒ ආරාධනාව පිළිගන්නවා. පිළි අරගෙන ආනන්දයන් වහන්සේත් එක්ක තමයි අනේපිටි සිටුතුමා හමු වෙන්නට එන්නේ. සාරිපුත්තයන් වහන්සේත් බොහෝම ප්‍රියශීලී ස්වාමීන් වහන්සේ නමක් තමයි ආනන්දයන් වහන්සේ.
එකාතකට පින්නති මේ ජීවිත කොච්චර වාසනාවන්තද. අපේ මරණයේදී කවුරු අපි ළඟ ඉදීද? තමන්ගේ ඉතින් අහලා බලන්න. දැන් මේ වර්තමාන මේ කොරෝනා ව්‍යසනය තුල අපට ඔය ඉන්දියාවේ එහෙම විවිධ මරණයන් ගැන ආරංචි වෙනවා. ඉතින් මේ ජීවිත කොච්චර අසරණයිද? කොච්චර අසරණයිද? මහා මඟ මැරිලා වැටෙනවා. හුස්ම ගන්න බැරුව ගොඩ දාපු මාළුව වගේ දඟලනවා. කාගේ සරණක්ද කාගේ පිහිටක්ද? බලන්න මේ උත්තමයන්ගේ මරණාසන්න මොහොතේ කල්ප ගණන් පෙරම් පුරාගෙන ආපු අග්‍ර ශ්‍රාවකුතුමන් වහන්සේලා තමයි ඉන්නේ. කොච්චර වාසනාවන්ත. තමන්ට සාපේක්ෂව හිතන තමන්ගේ මරණාසන්න මොහොතේ සාරිපුත්තයන් වහන්සේ ළඟට ආවොත් කොහොම දැනේද? තමන්ගේ මරණාසන්න මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ආවොත් කොහොම දැනේවිද? එහෙනම් අනේ පිරිසිදුතුමාට කොහොම දැනෙන්නේ නැද්ද? අපටත් වඩා මහා ශ්‍රද්ධාවක් තිබුණ සංඝරත්නය ගැන. සාරිපුත්තයන් වහන්සේත් ආනන්දයන් වහන්සේත් අනේ පිරිසිදුතුමා ළඟට වඩිනවා. ඇවිල්ලා ඒ ඇඳ ළඟම ආසනයක වැඩ ඉන්නවා. මේ අනේ පිරිසිදුතුමා ගැන තවත් කාරණාවක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් පවුලක ප්‍රධානියෙක් වුණාට පස්සේ පවුලක පියතුමෙක් වුණාට පස්සේ ඒ පියතුමාට තියෙනවා වගකීම් දෙකක්. තමන්ගේ පරම්පරාව වෙනුවෙන්. එකක් තමයි ඒ පරම්පරාව ලෞකික වශයෙන් ඉහළ තලයට යවන්න ඕනේ. ලෞකික දියුණුව එයාලට පෙන්වන්න ඕනේ. ඊළඟට ඒ අයගේ මෙලොව පරලොව දෙලොවම ජය ගන්න හේතු වෙන විදියට සංසාර දුකෙන් නිදහස් වෙන්නට හේතු වෙන ආධ්‍යාත්මික වැඩපිළිවෙලකටත් ඒ තමන්ගේ පරම්පරාව යොමු කරවන්න ඕනේ. ඒක පියෙකුට තියෙන ගෘහපතියෙකුට තියෙන ගෘහයෙහි ප්‍රධානියෙකුට තියෙන ප්‍රධාන ප්‍රබලම වගකීමක් යුතුයකමක්. ලෞකිකත්වය තුලත් ඒ තමන්ගේ පරම්පරාවට ඉහළට යන්න උදව් කරනවා. සංසාර දුක්ඛෙන් නිදහස් වීමේ ලෝකෝත්තර වැඩපිළිවෙල තුලත් ඉහළටම යන්න උදව් කරනවා. ওই දෙකෙන් එකක් කරලා අනික නොකළොත් ඒ වගකීම හරියට කරපු කෙනෙක් නෙවෙයි. අනේ පිරිසිදුතුමා කියන්නේ ඒක හරියටම කරපු උත්තමයෙක්. දූල ඔක්කොම නිවන් දැක්කා. අනේ පිරිසිදුතුමාට හිටිය හරීම ප්‍රසාද ජනක දියණිවරු. ඒ සමහර දියණිවරු පියතුමා වුණ අනේ පිරිසිදුතුමා සෝතාපන්න නැහැ. සමහර දියණිවරු සකුරුදාගාමී සමහර දියණිවරු. ඊළඟට ධර්මයට ගන්න බැරුණ එක්කෙනෙක් හැබැයි පුතා. එයාව ධර්මයට ගන්න හරි අමාරුයි. අනේ පිරිසිදුතුමාගේ සිටු මැදුරේ දාන ආදී පින්කම් තියෙනකොට බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. සාරිපුත මහ මොග්ගල්ලාණන් වහන්සේලා ධර්ම දේශනා කරන හැබැයි පුතා නැහැ. පුතා හිංසරේ මාරු වෙලා යනවා. ඉතින් උත්සාහ කළ අවසානයේදී මොකද කළේ? පින්නතුර මතක ඇති. බලන්න පියෙකුගේ වගකීම කොච්චරද කියලා. උගන්වන්න විතරක් නෙවෙයි දුක් විඳේ. ගෙවල් දොරවල් හදලා දෙන්න විතරක් නෙවෙයි දුක් විඳේ. පුතාට සසර දුකෙන් නිදහස් වෙන්න, ඒ නිදහස් කරවීමට ඒ පියතුමා ගොඩක් දුක් විඳ, ගොඩක් කැපවීම කළා. අවසාන උත්සාහය තමයි මසුරන් 100ක් දෙන්නම් ජේතවනාරාමයට ගිහිල්ලා එළි වෙනකන් ඉඳලා එන්න කිව්වා. ඒ වැඩේ කළාට පස්සේ සිහිපත් කළා තව මසුරන් 100ක් දෙන්නම් ජේතවනාරාමයට ගිහිල්ලා එක බණ පදයක් අහගෙන ඉඳලා එන්න. ඒක බණ පදයක් මතක් අහගෙන ඉඳලා ගෙදර ඇවිල්ලා කියලා මසුරන් 100 ගන්න අදහසින් කිය පුතාට ආපහු එන්න උනේ සෝතාපන්න ශ්‍රාවකෙක් විදියට. පෘථග්ජනෙක් විදියට ගෙදරින් ගියපු අනේ පිරිසිදුතුමාගේ පුතා සෝතාපන්න ආර්ය ශ්‍රාවක දරුවෙක් විදියට පුතෙක් විදියට තමයි ගෙටපය තැබුවේ. අනේ පිරිසිදුතුමාගේ මිනිබිරියක් අතින් එක දවසක් සෙල්ලම් බෝනික්ෙක් කැඩිලා බිඳලා ගිය වෙලාවේ ඒ මිනිබිරිය කෑ ගහ පෙරලි අඬද්දී අනේ පිරිසිදුතුමා විදර්ශනා ගැන උගන්වන්න ගියේ නැහැ. මොකද දරුවට ඒක තේරෙන්නේ නැහැ. ලපටි දියණියක් මිනිබිරිය. හැබැයි ඒ දියණියට තේරුම් ගන්න පුළුවන් විදියට පින වැඩෙන විදිහේ කාරණාවකට යොමු කළා. ඒ දියණියට කියනවා අපි මේ බෝනික්ක වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙමු. එතකොට දියණිය අනන එක නතර කරනවා. මොකද තමන්ගේ මරුණු බෝනික්ක වෙනුවෙන් මේ
බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙනවා කියද්දී ඒක මේ දිනේට ලොකු දෙයක්. ඊළඟ දවසේ මොකද උනේ? ඊළඟ දවසේ දියණියගේ අතින් අනේ පිට සිටුතුමා ගැන 100නේ මේ 100යි මිනිබිරි එකතු වෙලා අනිකුත් පිරිසත් එක්ක ඒ මිනිබිරිගෙම දෑතින් බුදු පියාණන් වහන්සේට දම් බෙදනවා. සාරිපුත මහා මොග්ගල්ලානාදීතුමන් වහන්සේට දම් බෙදනවා. ඒ දියණියවත් දන්නේ නැහැ පින්වත්නි ශාසනය ස්පර්ශ කළා. ඉතින් ඒ වගේ තමන්ගේ પરම්පරාව ලෞකික වශයෙන් විතරක් නෙවෙයි ලෝකෝත්තර වශයෙන්ුත් ඉහළටම ගන්නට කටයුතු කරපු ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි ශ්‍රේෂ්ඨ පියතුමෙක් ශ්‍රේෂ්ඨ සීය කෙනෙක් ශ්‍රේෂ්ඨ ව්‍යාපාරිකයෙක් ධාර්මික ව්‍යාපාරික සිද්ධ කරපු අනේපිඬු සිටුතුමා දෙන හින්දමයි අනේපිඬු සිටුතුමා කියන නම ලැබුණේත් දෙන්නම පතාගෙන ආපු ජීවිත. ඉතින් මේ වගේ උත්මයේ තමයි මේ ඇඳ උඩ වැටිලා ඉන්නේ අවසාන මොහොත. ඒ වගේ සත්පුරුෂයෝ දැන් නැහැ. දැන් මේ ලෝකයේ සත්පුරුෂයන්ගෙන් ගිලිහිලා යන ලෝකයක්. අසත්පුරුෂයන් බැස ගන්න ලෝකයක් මේ ලෝකය. අපි තව අවුරුදු 100කින් නිපදුනොත් එහෙම මහා සත්පුරුෂ අයත් එක්ක තමයි ජීවිත ගෙවන්න වෙන්නේ. දැන් නම් ටිකක් හරි සත්පුරුෂකම් තියෙන අය අසුරු කරන්න අවස්ථාව ලැබිලා. තව අවුරුදු 100කින් 200කින් මේ පෘථිවි ධාතු දොර ඉපදුනොත් අපිට මොන වගේ දුක් ගැහැටවලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. එච්චර අසත්පුරුෂකම් බලවත් වෙනවා ඉස්සරහට. අසත්පුරුෂයෝ බලවත් වෙනවා. සත්පුරුෂයෝ උපදීම අඩු වෙනවා. ඉතින් අපේ සාරිපුත්යන් වහන්සේ අර ගිලම් වෙලා ඉන්න අනේපිඬු සිටුතුමාගෙන් විමසනවා කොහොමද ඔබගේ දැන් ශරීර සෞඛ්‍යය? අපි උනත් එහෙමනේ කෙනෙක් ගාවට ගියාට පස්සේ අනේ දැන් කොහොමද ඉතින් ලෙඩ දුක් කියලා අහනවනේ. ඉතින් සාරිපුත්යන් වහන්සේත් මේ අනේපිඬු සිටුතුමාගේ විමසද්දී අනේපිඬු සිටුතුමා මොකද සිහිපත් කරන්නේ? නමේ බන්තේ සාරිපුත්ත කමනීයන්. අනේ සාරිපුත්යන් වහන්සේ මට ඉවස ගන්න බෑ. න යාපනීයන්. ඒ කියන්නේ මට මේ පවතින தত্ত্বය දරා ගන්න බෑ. මේක උහුලගෙන ඉන්න බෑ. මේක නඩත්තු කරගෙන ඉන්න බෑ මට. බාල්හා මේ දුක්ඛ වේදනා. මගේ දුක් වැඩි වෙනවා. අභික්කමන්ති නෝ පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායති නෝ පටික්කමෝති. සාමින් වහන්සේ මේ ශාරීරික දුක්වල වැඩිවීමක් මිසක් ස්වාමීන් වහන්සේ මේකේ අඩුවීමක් නම් දැනෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ මගේ හිස ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ වරපටක් දාලා හිස වටේට වරපටක් දාලා දැන් පිළිතුන් හිතන්න පුළුවන් මේ වෙලාවේ තමන්ගේ හිස වටේට දම් වැලක් හරි ඝන ලණුවක් හරි දාලා පුරුෂයෝ දෙන්නේ දෙපැත්තට කිටි කිටි ඇද්දොත් ඒක ඇදගෙනම ඉන්නවනම් කොහොමද ඇති වෙන වේදනාව? අනේපිඬු සිටුතුමා සිහිපත් කරන ස්වාමීන් වහන්සේ මට එහෙම අමාරුවක් තියෙන හිසේ වාතයේ කිපිලා. ස්වාමීන් වහන්සේ යම්කිසි පුරුෂයෙක් උදරයට සැතක් තියලා ඔය ගව ඝාතකෙක් ඒ ගව ඝාතනය කරන සැතක් උදරයට තියලා ඒ උදරයෙන් කපන්නේ යම්සේද අන්න ඒ වගේ මගේ මේ උදරාබාධයක් තියෙන උදරය හරීම වේදනාකාරී. ඊළඟට සිහිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ යම්කිසි කෙනෙක් ගිනි අඟුරු වලක දාලා එහෙට මෙහෙට පෙරලෙනවා වගේ මගේ මුළු ශරීරේම තේජෝ ධාතුව ඇවිස්සලා ගිනියම් වෙනවා. පිළිත් බලන්න මේ සංසාරේ කොච්චර පින් පුරාගෙන ආපු උතුමෙක්ද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දන් ආදිය පූජා කිරීම තුළ අග්‍ර උපස්ථායකුණු උත්තමයෙක් මේ. බුදුරජාණන් වහන්සේට සියතින්ම උපස්ථාන කරපු උත්තමයෙක්ට මරණාසන්න මොහොතේ වරපටියක් දාලා දෙපැත්තට කිටි කිටි අදිනකොට වගේ හිසේ කැක්කුමක් ඇති වෙලා අපිට මොනවා නොවේද? හරියට තමන්ගේ ශරීරයේ උදරය සැතකින් කපනවා වගේ උදරයේ වේදනාවක් ඇති වෙලා ඒ පිං පුරාගෙන ආපු තුමෙකුට අපිට මොන වගේ එක්කම ඇති වේද? නිකන් ඉද්දි හිතෙන්නේ නෑ නේද පින්නත් එහෙම එකක්.
නිින්ද ගියා වගේ මැරෙයි කියලා තමයි ගොඩක් අයට හිතෙන්නේ. මේ හිටියා මේ මැරෙයි. ගිනි අඟුරු වලක දාලා ශරීරය පෙල්ලනවා වගේ උණුසුමක් ශරීරේ තේජෝ ධාතුව. පොඩ්ඩක් හිතන්න ගිනි අඟුරු කෑල්ලක් ඇඟේ ගෑවුනොත් අපිට අමාරු. ගිනි අඟුරු වලක පෙල්ලුවොත් කොහොම ඇතිද? එහෙම තමයි දැනිලා තියෙන්නේ උතුමන්ට. අනේ පිරිසටුමාට. ස්වාමිනේ මේ වගේ වේදනාවක් පිච්චිල්ලක් මට ඇති වෙනවා. ඔය වගේ අත්දැකීමක් මරණාසන්න මොහොතේ ඇති වුණොත් හිසත් දැන් වරපටියකින් දෙපැත්තට අදින වගේ කකියනවා. උදරයේ කපන වගේ වේදනාවක්. සැතකින් ඔය පුංචි බ්ලේඩ් එකකින් නෙවෙයි සැතකින් කපන වගේ වේදනාවකුත් තියෙනවා. ගිනි අඟුරු වලක දාලා පෙල්ලනවා වගේ පිච්චිල්ලකුත් මුළු ශරීරේම දැනෙනවා. පිණුතු තමන්ගේ හිතින් අහලා බලන්න හිත රැක ගන්න පුළුවන් වෙයිද? කෙනෙක්ගේ නපුරු වචනයකටත් හරි අමාරුවෙන් නේද සමහර අය හිත පරිස්සම් කරගන්නේ. කෙනෙක්ගේ විසම ක්‍රියාවක් හමුවෙත් ඒකට තමන්ගේ ශරීරයට මුකුත් වෙලා නැහැ. අර පොඩ්ඩක් අර බාහිර වචනයක් නිසා, හුළඟේ පාවල යන වචනයක් නිසා මේන් හිත වෙනස් වෙලා නරකතර වෙනස් වෙලා මේ බාහිර කෙනෙක්ගේ විසම වැඩක් නිසා තමන්ට ගහලත් නැහැ, තමන්ගේ ශරීරයට හානියක් කළත් නැහැ මේ. එයා කරපු විසම ක්‍රියාකාරමක් නිසා මොකද වෙලාද මෙන්න හිත වෙනස් වෙලා කේන්තිර රත් වෙලා සමහර අයට පුංචි හිස රදයක් ආවත් මොකද වෙන්නේ? වෙනදට වඩා කේන්ති යනවා. ළමයටක් ගහන සමහර අම්මලා. ලෙඩ දුක් තියෙන වෙලාවට ඇවිල්ලා වද දෙනවා කියලා. ඇයි ඒ වෙලාවට කේන්ති යනවා වැඩි. එතකොට එවැනි පුංචි තත්ත්වයන් තුලත් පින්නත් තමන්ට තරහ යනවා නම් තමන් නොසන්සුන් වෙනවා නම් මේ අත්දැකීම් ටික આવොත් එහෙම මරණාසන්න මොහොතේ හිස වරපටියකින් නදින වගේ කිටි කිටියේ. ඊළඟට කුස උදරය සැතකින් කපනවා වගේ රිදෙනවා. මුළු ශරීරයම පින්නත්නි ගිනි අඟුරු වලක දාලා පෙරලනවා වගේ මුළු ඇතුලේ එන ඔක්කොම ගිනි අම්බෙලා ගිනි ගන්නවා වගේ. දැනෙද්දී තමන්ගේ හිතින් අහලා බලන්න අර වගේ තත්ත්වයක් තුළ හිත රැක ගන්න බැරි නම් පින්නත් එතනදී හිත රැකෙනවා කියන එක අභව්‍යයි. පුංචි වචනයකට ඇවිස්සෙනව නම් පින්නත් ඔය වගේ තත්ත්වයකට ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන් වේද? පොඩ්ඩ අතේ පැය කැක්කුම් වලට හිස රද්දා තියෙන වෙලාවට ඔච්චර කේන්ති යනවා නම් අර වගේ කැක්කුමක් තියෙන වෙලාවක මෙත් සිතින් ඉඳීද? ඒක බරට ගන්න ජීවිතේට. අපි මේ යන සැහැල්ලු රටාව හරියන්නේ නැහැ මරණාසන්න මොහොත සාර්ථක කරගන්න. බණ ටිකක් අහලා විනාඩි 30ක් භාවනා කරලා අපි එම හරීම මෙනික හරි සැපට වගේනේ යන්නේ. මේ කුඩින් කුඩින් අල්ලල්ල යනවා. එහෙම ගිහිල්ලා මං සුගතියට යයි කියලා. එහෙම ගිහිල්ලා අවසාන වෙලාවේ මෙහෙම දෙයක් අත්දකින්න උනොත් තමා උතුර දකුණ මාරු වෙන්නේ. මේක බරට ගන්න මරණය කියන එක. දැන් පිළිතුන් දකින්නනේ සමාජ ජාලාවල වීඩියෝ වලින් එහෙම ඔය ඉන්දියාවේ හුස්ම හිර වෙලා විඳින දුකක් කොච්චර ඒ අත්දැකීම ප්‍රායෝගිකව ලබනකොට ඒක කොච්චර ඛේදනීය වෙනවද? දාලා යන්න තියෙන දේවල් කොච්චර මතක් වෙනවද? ආදරය කරන දේවල් ආදරය කරන අය කොච්චර මතක් වෙනවද? බලන්න දෙපැත්තෙම ගහනවා වගේ එකක් හිතෙන් කැමති දේවල් අතහැරීමේ දුක. අනිත් පැත්තෙන් කායික දුක. දෙපැත්තෙම ගහනවා වගේ. හැබැයි අනේ පිරිසිදුතුමාගේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔළුව වරපටි දාලා ඇද්දත් වගේ වුණත් උදරය සැතකින් කැපුවා වගේ වුණත් ශරීරයේ ගිනි අඟුරු වලක දාලා පෙරළුවා වගේ වුණත් ඒ උහුල ගන්න බැරි කායික පීඩා වුණත් හිත සාන්තයි. ඇයි? සෝතාපන්නයි. සෝතාපන්න ශ්‍රාවකයන්ට මොන්න කායික පීඩාව ආවත් ඒ උතුමන් වහන්සේලා දුගතියට යන ස්වභාවයකුත් නැහැ. ඊළඟට නොසන්සුන් වීමක් වෙන්නේ නැහැ. කායික පීඩාව නම් දැනෙනවා. ඒ දැනෙන ටික තමයි මේ ඉදිරිපත් කරන්නේ සාරිපුත්තයන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේ මොකක්ද ඊට පස්සේ සිද්ධ කරන්නේ? සාරිපුත්තයන් වහන්සේ හිතනවා දැන් අනේ පිරිසිදුතුමාට හොඳ ධර්ම කතාවක් කියා දෙන්න ඕනේ. බලන්න මරණාසන්න මොහොතේ ධර්ම කතාවක්. කොච්චර බනහපු සිටුවරේද්ද? සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන පින්නත්නි තස්මාතිහතේ ගහපති ඒවං සික්කිතබ්බං ගෘහපතිය
ඔබට ඔය වගේ වේදනා පීඩා එනවා නම් මෙන්න මෙහෙම හික්මෙන්න. ඒ සෝතාපන්න වෙච්ච උතුමෙකුට තව හික්මෙන දේවල් තියෙනවනේ ඉස්සරහට සකෘදාගාමි අනාගාමි අරහත් ත්වයට යන්න. තස්මාති හතේ ගහපති ඒවන් සීකිතබ්බං. ගෘහපතිය ඔබ එහෙනම් මෙන්න මෙහෙම හික්මෙන්න. මෙන්න මෙහෙම කල්පනා කරන්න ඕන. මීට අනුකූලව ඔබ කටයුතු කරන්න ඕනේ. ගෘහපතිය ඔබ ඇස තණ්හාවෙන් ගන්නෙ නෑ කියන අදහසේ පිළිටන්න ඕනේ. මොකද තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නෑනේ. සෝතාපන්න ශ්‍රාවකයට ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. කාමරාග පටිග ඊළඟට අවිද්‍යා ඊළඟට රූප රාග අරූප රාග මාන උද්ධච්චාදී ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙලා නැහැ. ඉතින් ඉතිරි අධිගම තත්ත්වයන්ට උපකාර වෙන විදියට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධම්ම මනසිකාරය තුල වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? දැන් පින්තුන් දන්නවනේ බොජ්ජංග ධර්ම තියෙන්නේ. ඇයි කෙනෙක් ලෙඩ වුණාට පස්සේ බොජ්ජංග ධර්ම කියන්නේ? එයාගේ හිත සුවපත් වෙන නිසා. බොජ්ජංග ධර්ම දන්නේ නැති කෙනෙකුට බොජ්ජංග ධර්ම කිව්වට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද එයාට බොජ්ජංග ගැන සංකල්ප උපදින්නේ නැහැ. මහා චුන්ද ස්වාමීන් වහන්සේට මොග්ගල්ලාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේට ඔය බොජ්ජංග පිරිත් දේශනා කරද්දී මොකද උනේ? ඒ බොජ්ජංග පිළිබඳව සංකල්ප වැඩෙන්න කයිසෝපත් වෙන්නට හේතු වුණා. එතකොට මේ අනේ පිරිසිදුතුමා කියන්නේ ධර්මයේ පිළිබඳ පැහැදීමක් තියෙන ධර්මයේ පිළිබඳ ප්‍රසාදයක් තියෙන තව ධර්මයේ දැකිය යුතු උත්තමයෙක්. ඉතින් එතුමාට මේ දහම් කතාවක් ඇහෙනව කියන්නේ හිතට වතුර දාන්න වගේ. ගිනිගත් දෙයකට වතුර දාන්න වගේ තමයි හිතට එන සැනසෙල්ල. ඉතින් හරියම කැමැත්තෙන් අහගෙන ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය ඔබ මේ ඇහැ තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළාට දේශනා කරනවා ඇහැ ඇසුරු කොට යම්කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥාණය මට ඇති වෙන විඥානයක් කියලා දකින්න එපා කියනවා. මොකද දේශනා කරන්නේ ඇස තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරනවා ඒ ඇස ඇසුරු කරගෙන යම් කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය මට උපදින විඥානයක් විදිහට ගන්න එපා කියනවා. මේ දහම් කතාව සිහිපත් කරන්නේ. ඊළඟට සිහිපත් කරනවා ශ්‍රෝතය. කන තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට කන ඇසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා නම් ඒක මට උපදින විඥානයක් විදිහට දකින්න එපා. ඊළඟට ගාහණය ඒ කියන්නේ නාසය තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට නාසය ඇසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා ඒ විඥානය මට උපදින කියලා නම් මට උපදින විඥානයක් කියලා ගන්න එපා කියනවා. ඊළඟට දිව ජීවහාව තණ්හාවෙන් ගන්න එපා. ඒ ජීවහාව ඇසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා නම් ඒක මට උපදින විඥානයක් කියලා ගන්න එපා. ඊළඟට කය තණ්හාවෙන් ගන්න එපා. කය ඇසුරු කරන යම් කිසි විඥානයක් කාය විඥානයක් උපදිනවා නම් ඒක මට උපදින විඥානයක් කියලා ගන්න එපා. ඊළඟට මනස තණ්හාවෙන් ගන්න එපා. මනස ඇසුරු කරගෙන යම් කිසි මනෝවිඥානයක් පහළ වෙනවා නම් ඒක මට උපදින මනෝවිඥානයක් කියලා ගන්න එපා කියනවා. මේ මොකද්ද කියන්නේ පින්වත්නි? අපි දන්නවා අපේ හිතේ හැමතිස්සෙම තියෙනවා තණ්හා අනුසය කියලා දෙයක්. තණ්හා අනුසය කියලා කියන්නේ හේතු ලද කල්හි ඇවිස්සීලා එන ආසාවට. දැන් මේ වෙලාවේ දැන් අපේ බණහන පිණුතුන් සාන්තව බණහනවනේ. දැන් හිතේ ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට සිහිය තියෙනවා, නුවණ තියෙනවා. හොඳ කුසල සිතුවිලි දැන් තියෙන වෙලාවක්. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා කේක් වලට ගොඩක් කැමති කෙනෙක්. දැන් මේ බණ ටිකක් අහන අතරේ කවුරු හරි හොඳ චොකලට් ඔය කජු දාපු, මිදි දාපු, මුද්‍රප්පලන් දාපු ඒව දාපු කේක් කෑල්ලක් Tamanට ගෙනත් දුන්නොත් පීරිසයක තියලා මොකද වෙන්නේ? කෙනෙකුට කෙලුණන්නත් පුළුවන්. කෙලුණන්නේ ඇයි? රහතන් වහන්සේට කේක් කෑල්ලක් පෙන්නුවොත් කෙලුණයිද? රහතන් වහන්සේට කෙලුණන්නේ නැහැ. ඇයි ඒ?
කේක් ගැන තණ්හාව නැති නිසා. තණ්හාවටයි කෙලින් එන්නේ. එතකොට තමන්ගේ හිතේ ශ්‍රද්ධාව තිබුණා, සිහිය තිබ්බා, නුවණ තිබ්බා, හොඳ හිතන්නේ තිබ්බේ, හොඳ මානසිකත්වයක් යන්නේ. අර මුද්‍රප්පලං කජු දාපු කේක් කෑල්ල, අයිසිං කේක් කෑල්ල හරි චොකලට් කේක් කෑල්ල හරි පීරිසයක තියලා තමන්ගේ අතට දෙනවත් එක්ක මේ දර්ශනයත් එක්ක මොකද වෙන්නේ? ඒ කේක් කෑල්ල කියන රූපය මොකද වෙන්නේ? තණ්හාවෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවද නැද්ද? අන්න ඒකට කියනවා තණ්හා අනුසය කියලා. හේතු ලද කල්ලි ඇවිස්සිලෙන තණ්හාවක් අපිට තියෙන එකට කියනවා තණ්හා අනුසය කියලා. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ අනේපිය සිටුතුමාට දේශනා කරන්නේ එහෙම තණ්හාවෙන් මේ ඇස ගන්න එපා. ඒ කියන්නේ ඇස ගැන වුණත් එහෙම අපිට තණ්හාව උපදින්න පුළුවන්. මේ ආයතන ගැන තියෙන තණ්හාව නිසානේ පින්නත් අපි ආපහු උපදින්නේ. මේ ආයතන හය ගැන තියෙන තණ්හා ප්‍රහාණය වුණොත් උපදින්නේ නැහැ. රහතන් වහන්සේ නැවත උපදින්නේ නැත්තේ ආයතන හය නැත්නම් ඇස කන නාසය දිවකය මනස කියන මේ හය ගැන තණ්හාව ප්‍රහාණය කරපු නිසා. ඒ හය ගැන කිසිම තණ්හාවක් උපදින්නේ නැති නිසා නැවත උප්පත්ති ලබන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන මේ දහම් කතාව කියා දෙද්දී සාරිපුත්තයන් වහන්සේ ආනේපිසිටුතුමාට මේ ඇහැ කියන එක නම් තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට ඇහැ ඇසුරු කරන යම්කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය තණ්හාවෙන් ගන්න එපා. ඒ විඥානයත් තණ්හාවෙන් ගන්න එපා. දැකීමට ආස කරනවද නැද්ද? දැකීමට ආස කරනවා. දැකීමට ආස කරනවා කියන්නේ චක්කු විඥාණයට තියෙන තණ්හාව. ඇසීමට ආස කරනවා. ඒ කියන්නේ සෝත විඥාණයට තියෙන තණ්හාව. ගන්ධ දැනීමට ආස කරනවා. ඒ කියන්නේ ගහන විඥාණයට තියෙන ආසාව. ඊළාට ජීවහා විඥාණයට ආස කරනවා. ඒ කියන්නේ රසය දැනීමට ආස කිරීම. ඉතින් ඒ වගේ සඳහන් කරනවා ඇහැ ගැන තණ්හාව ඇති කරගන්න එපා. ඇහි පහළ වෙන චක්කු විඥාන ගැන තණ්හා පහළ කරගන්න එපා. ඒව මට ඇති වෙන ඒවා කියලා දකින්න එපා. ඒවා හේතුන් නිසා පහළ වෙන ධර්ම නිසා. කන ගැන තණ්හාව ඇති කරගන්නත් එපා. කන ඇසුරු කරන පහළ වෙන ශබ්ද ඇසීමේ හිත කියන ඒ සෝත විඥාන ගැන තණ්හාව ඇති කරගන්න එපා. ඔය වගේ ලස්සන කතාවක් සිහිපත් කළා අපේ නකුල පිතා ගිලන් වෙලා ඉන්න අවස්ථාවක නකුල මාතාව. හරි බුද්ධිමත් ඒ නකුල මාතාව. නකුල මාතාව සිහිපත් කරනවා නකුල පිතා ගිලන් වෙලා ඇඳේ වැටිතිරිලා ඉන්න අවස්ථාවේ ඔබ තණ්හා මිශ්‍රිතව මිය යන්න එපා කියනවා. තණ්හා මිශ්‍ර වුණ හිතින් මිය යන්න එපා කියනවා. සාමාන්‍ය සමාජ කෙනෙක් නම් මිය යන්නට ඉන්න සාමියා ළඟට වෙලා මොකද කියන්නේ? ඔබට මාව දාලා යන්න පුළුවන්ද කියලා අහන්නේ. අනේ දැන් මැරුණොත් මේ දරුවන්ට යන කලදසාව මොකද්ද කියලා සිහිපත් කරන්නේ. ඔබට එහෙම මැරෙන්න බෑ කියනවා. නකුල මාතාව මොකද්ද කියන්නේ? නකුල මාතරත් දරුවෝ ඉන්නවා. නකුල මාතා කියන්නේත් ඒකනේ නකුලගේ අම්ම කියන අර්ථෙනේ. නකුල මාතාව සිහිපත් කරනෝ ඔබ තණ්හාවෙන් මැරෙන්න එපා. මට පුළුවන් කියන ළමයි ටික බලා ගන්න. මට කපු කවිටින්න පුළුවන් කියනවා. මට රෙදි වියන්න පුළුවන් කියනවා. මම ඒව කළා මගේ ළමයි ටික බලා ගන්නම්. ඔබ මේ අපි ගැන තණ්හාවෙන් නම් මැරෙන්න එපා කියනවා. එතකොට සෝතාපන්නයි නකුල පිතා. අනේ පිරිසිදුතුමාගේම සෝතාපන්නයි. ඊළඟට සිහිපත් කරන ඒ නකුල මාතාව මේ ගෘහපතිය ඔබ හිතන්න එපා ඔබ මිය ගියාට පස්සේ මම වෙන පුරුෂයෙක් ළඟට යයි කියලා. මම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන උපාසිකාවක්. ඔබ හිතන්න එපා ඔබ මිය ගියාට පස්සේ මං බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට කරන උපස්ථාන ඒ උන්වහන්සේලා දැක බලා ගැනීම නොකර හරියි කියලා. මම මේ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ කරේ අවෙච්ච ප්‍රසාදේ තියෙන කෙනෙක්. يعني මේ නුවණ තියන අය පින්නති අවබෝධයටපත් වෙච්ච අය කෙනෙක්ගේ මරණයක් හමුවේ කතා කරන්නේ අපිට හීනෙවත් හිතා ගන්න බැරි දේවල්. පෘථග්ජන අය බඳා ගන්නවා, කෑ ගහනවා, අතින් අල්ලගෙන අත් අල්ලගෙන ඉන්නවා, කියවනවා, දාලා යන්න එපා මේ වගේ ලාමක දේවල් කරද්දී නුවණ තියන අය අවබෝධයටපත් වෙච්ච අය අනිත් අයගේ මරණය හමුවේ එයාගේ ඊළඟ භවයේ සැපවත් වෙන්නේ කතා කරන්නේ. ඒ මොහොතේම ඉතුරු සංයෝජන ධර්මත් ප්‍රහාණය වෙන්නේ කතා කරන්නේ. ඒක සැබෑම යුතුයකම්.
ඉතින් මේ අනේපිරි සිටුතුමාට සාරිපුත්තයන් වහන්සේ දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට මේ 16ක් වගේ වැඩ කටයුතු කරපු මේ ශ්‍රේෂ්ඨ සිටුවරයාට කෘතගුණ දැක්වීමක් වශයෙන් මොකද කරන්නේ? සිහිපත් කරනවා. ඇහැ තණ්හාවෙන් ගන්න එපා. චක්කු විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා. කන තණ්හාවෙන් ගන්න එපා. සෝත විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා. මේ විදිහට ආයතන 6 ගැනම කතා කරනවා. ඊළඟට දේශනා කරනවා ගෘහපතිය චක්කු ස්පර්ශය තණ්හාවෙන් ගන්න එපා. අපි මේකේ යම් යම් වැදගත් කාරණා විතරයි කතා කරන්නේ. මේක දීර්ඝ දේශනාවක් නිසා කාල වේලාව අවසන් වෙන නිසා ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා චක්කු ස්පර්ශය තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට චක්කු ස්පර්ශය නිසා යම්කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය තණ්හාවෙන් ගන්න එපා කියනවා. අපි දන්නවා දැන් පිළිති අපි හිතමු ඔන්න මේ කාමරයක් හදන්න තියෙනවා බාසුන් නැහැලා 4 දෙනෙකුට. බාසුන් නැහැට අපි තු ගෝලියෝ කීප දෙනෙකුටයි කාමරයක් හදන්න තියෙනවා. දැන් මේ කාමරේ හදන්න අනිවාර්යයෙන්ම 4 දෙනෙක් ඉන්න ඕනේ. බාසුන් නැහෙත් ඉන්න ඕනේ. ඊළඟට ගෝලි 3 දෙනෙක් ඉන්න ඕනේ. මේ කාමරේ හදන්න බාසුන් නැහැ ගෝලි 3 දෙනෙක් අවශ්‍යයි. නමුත් එක්කෙනෙක් ආව නැත්නම් මොකද වෙන්නේ? ඒ වැඩේ කරන්න බෑ. අපි තු මේසයක් උස්සන්න 4 දෙනෙක් ඕනේ කියලා. මේසයක් උස්සන්න 4 දෙනෙක් ඕන නම් එක්කෙනෙක් නැත්නම් මොකද වෙන්නේ? ඒ මේසෙ ඉසීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ අපි යම්කිසි දෙයක් සම්බන්ධව අපේ ස්පර්ශයක් ඇති වෙනවා කියන එක. හරියට අර බාසුන් නැහෙත් එක තා 3 දෙනෙක් හිටියා වගේ තමයි ඇහැයි රූපයි චක්කු විඥානයි ස්පර්ශයි. කෙනෙකුට යම්කිසි වේදනාවක් උපදින්න නම් ස්පර්ශය තියෙන්න ඕන. ස්පර්ශය නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. චක්කු විඥාන නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. ඇහැ නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. ඇහැට පේන රූප නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. හරියට එක වැඩක් කරන්න 4 දෙනෙක් අවශ්‍ය නම් එක්කෙනෙක්වත් නැත්තම් ඒ වැඩේ වෙන්නේ නැත්තම් වගේ මේ චක්කු විඥාන ඊළඟට රූපය ඊළඟට ඇහැ ඊළඟට ස්පර්ශය කියන මේ සියල්ලම සංයෝග වෙන අවස්ථාවේදී තමයි දුක් වේදනාවක් හරි සැප වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි උපදින්නේ. එතකොට ඒ සැප දුක් උපේක්ෂා වේදනා උපදින්නට හේතු වෙන මේ යම් චක්කු ස්පර්ශයක් තියෙනවා නම් බුදු මේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරන්නේ ඒ ස්පර්ශය පිළිබඳව තණ්හාව ඇති කරගන්න එපා. යම් කිසි සෝති ස්පර්ශයක් තියෙනවා නම් ඒ සෝති ස්පර්ශය තණ්හාවෙන් ගන්න එපා. යම් කිසි ගාන ස්පර්ශයක් තියෙනවා නම් જીවහා ස්පර්ශයක් තියෙනවා නම් කාය ස්පර්ශයක් තියෙනවා නම් මනෝ ස්පර්ශයක් තියෙනවා නම් ඒවා තණ්හාවෙන් ගන්න එපා. ඒ විවිධ වේදනා උපදින්න හේතු වෙන ඒ ස්පර්ශය කියන ස්වභාවය තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට ඒවත් එක්කම උපදිනවා ඒ ස්පර්ශය දැනෙන ඒ සැප දුක් වේදනා ආදී දැනෙන විඥානය. ඒවත් තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරනව පින්නති පඨවි ධාතුව තණ්හාවෙන් ගන්න එපා කියලා. දැන් බුද්ධ දේශනාවේ පඨවි ධාතුව කියද්දී කෙස්, ලොම්, නිය, දත්, තම්මස්, නහර ආදිය. එතකොට මේ ශරීරයේ සකස් වීමට හේතු නියම් පඨවි ධාතුවක් තියෙනවා නම් කෙස්, ලොම් ආදී අන්න ඒක තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට ආපෝ ධාතුවත් මේ ශරීරයේ යම් ආපෝ ධාතුවක් තියෙනවා නම් ගලා යන වැగిරෙන දේවල් අන්න ඒවා තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට ශරීරයම් උණුසුමක් තියෙනවා ඒ තේජෝ ධාතුව තණ්හාවෙන් ගන්න එපා. යම් වායෝ ධාතුවක් තියෙනවා ඒ වායෝ ධාතුව ආස්වාස ප්‍රස්වාස ආදී වායෝ ධාතු තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරන යම් කිසි ආකාශ ධාතුවක් තියෙනවා නම් ඒ ආකාශ ධාතුවත් තණ්හාවෙන් ගන්න එපා. විඥාන ධාතුවක් තියෙනවා විඥාන ධාතුවත් තණ්හාවෙන් ගන්න එපා. ඊළඟ නැවත දේශනා කරන රූපය තණ්හාවෙන් ගන්න එපා. වේදනාව තණ්හාවෙන් ගන්න එපා. සංඥාව තණ්හාවෙන් ගන්න එපා. සංකාර තණ්හාවෙන් ගන්න එපා. විඥානය තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට දේශනා කරන අවසාන වශයෙන් මෙලොව තෘෂ්ණාවෙන් ගන්න එපා කියනවා. පරලොවත් තෘෂ්ණාවෙන් ගන්න එපා කියනවා. දැන් බලන්න කෙනෙක් මරණයටපත් වෙද්දී මේ ලෝකේ තණ්හාවෙන් ගන්න පුළුවන්. තණ්හාවේ මේ ලෝකයේ කෙනෙක් යමක් උපාදානය කරගෙන මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ගේ ඊළඟ භවයේ ගැන තණ්හාව උපදින්න පුළුවන්. උපදින්නට යන භවයේ ගැන තණ්හාව උපදින්න පුළුවන්. සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා මෙලොවත් තණ්හාවෙන් ගන්න එපා, පරලොවත් තණ්හාවෙන් ගන්න එපා කියලා. ඉතින් මෙන්න මේ විදියට ඒ ගිලම් වෙලා හිටපු අනේපිඩි සිටුතුමාට
මේ සංස්කාර ලෝකයේම අරගෙන ධාතු වශයෙන්, ස්පර්ශ වශයෙන්, විඥාන වශයෙන්, ඊළඟට පංචස්කන්ධ වශයෙන්, ඊළඟට ආයතන වශයෙන්, මෙන්න මේ විදිහට විවිධ මේ සංස්කාර ධර්ම අරගෙන ඒ කිසිම සංස්කාර ධර්මයක් තණ්හාවෙන් ගන්න එපා කියලා ඒ තණ්හාවෙන් නොගන්න මට්ටමට විදර්ශනා කරන්න කියලා මෙන්න මේ විදිහට අනුශාසනා කරලා සාරිපුත්යන් වහන්සේ ආරාමයට වඩිනවා. ඊට පස්සේ නොබෝ වෙලාවකින් මොකද වෙන්නේ? අනේ පිටිසිටුතුමා මරණයටපත් වෙනවා. අනේ පිටිසිටුතුමා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මොකද සිද්ධුනේ? මහේසාක්‍ය දෙවි කෙනෙක් කියලා උප්පත්තිය ලබනවා. එතකොට අර ධර්ම කතාවට මොකද උනේ? දැන් ධර්ම කතාවේදී කිව්වේ රූප තණ්හාවෙන් ගන්න එපා, ශබ්ද තණ්හාවෙන් ගන්න එපා, චක්කු විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා, මෙලෝ තණ්හාවෙන් ගන්න එපා, පරලෝ තණ්හාවෙන් ගන්න එපා කියලා. ඒ අනේපිඩි සිටුතුමාගේ මරණාසන්න මොහොතේ දහම් සුවේ නැත්තම් ධර්මයේ තුලින් ඒ උතුමන් වහන්සේගේ මානසිකත්වයට විශාල යහපතක් කරන්නයි සාරිපුත්යන් වහන්සේ ධර්මපරියාය දේශනා කළේ. ඒක නිකන් බොජ්ජංග පිරිතක් කිව්වා වගේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ ගිලම් වෙච්ච වෙලාවේ බොජ්ජංග පිරිත කියනවා. එතකොට ඒක නිසා ඒ ගිලම්භාවය දුරු වෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේට අසනීප වෙච්ච වෙලාවක බොජ්ජංග පිරිත කියනවා. එතකොට ගිලම්භාවය රෝගය බැහැර වෙලා යනවා. ඊළඟට චුන්ද ස්වාමීන් වහන්සේට ගිලම් වෙච්ච අවස්ථාවක බොජ්ජංග පිරිත් දේශනා කරනවා. එතකොට ගිලම්භාවය බැහැර වෙනවා. අන්න ඒ වගේ ජීවිතයේ අවසාන මොහොතේ දැඩි කායික පීඩාවක හිටපු හිස වරපටකින් අදිනවා වගේ, උදරය සැතකින් කපනවා වගේ, ඊළඟට ශරීරයේ ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ ලොකු ශාරීරික පීඩාවක් තියෙන මේ අනේපිඩි සිටුතුමාගේ අන්නේ ගිලම්භාවයන්, අන්නේ වේදනාකාරී ස්වභාවයන් අප්‍රකට වෙන්නයි සාරිපුත්යන් වහන්සේ මේ දහම් පරියාය දේශනා කළේ. ඒ දහම් පරියාය ශ්‍රවණය කරද්දී මොකද වෙන්නේ? බොහෝම කැමැත්තෙන් අර වේදනාවන් අරමුණු වෙන එක බැහැර වෙලා යනවා. අපිත් එහෙමනේ. දැන් යම්කිසි මොහොතක අපි හිතමු කාමරයක් ඇතුලේ අපි ඉන්නවා. ෆෑන් එක වැඩ කරනවා. මේ වෙලාවේ අපි දැන් ෆෑන් එකට අවධානය යොමු කරගෙන ඉන්නකොට ෆෑන් එක විදුලි පංකාව කැරකෙන සද්දය අපට ඇහෙනවා. අපි හිතමු ගෙදර කවුරු හරි ගුවන් විදුලිය ක්‍රියාත්මක කරනවා. Taman ගොඩාක් ආස කරන ගීතයක් ඔන්න ඇහෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විදුලි පංකාව ගැන තිබ්බ අවධානය බැහැර වෙලා අර ගීතය පැත්තට අවධානය යොමු වෙනකොට විදුලි පංකාවේ හඬ ඇහෙන එක මොකද වෙන්නේ? අප්‍රකට වෙනවා. විදුලි පංකාව කැරකෙනවා. නමුත් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ගීතේ තමයි ප්‍රකට වෙන්නේ. අර පැත්තකට අවධානයක් නැති වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කායික ගිලම්භාවයේ තියෙන ඕනම කෙනෙකුට, හොඳට ධර්මයේ කෙරෙහි කැමති කෙනෙකුට දහම් පරියාය දේශනා කරද්දී යාගේ හිත වැටෙන්නේ මොන පැත්තටද? දහම් පරියාය පැත්තට. කායික පීඩාව එතකොට අප්‍රකට වෙනවා. කායික වේදනා බැහැර වෙලා යනවා. ඉතින් එක හේතුවක් තමයි සාරිපුත්යන් වහන්සේ ඒ අනේපිඩි සිටුතුමාට ඒ දහම් පරියාය දේශනා කරන්න කායික පීඩාවන් බැහැර වෙලා යන්නට ඒක හේතු නිසා. ඊළඟට ඒ දහම් පරියාය ඒ උතුමන්ට ඉතිරි මාර්ගදිගම තත්ත්වයන්ට උපකාර වන ධර්ම පරියායක් නිසා. මොකද මේ දේශන අවසානයේදීම අනේපිඩි සිටුතුමා සිහිපත් කරනවා. ඒ අනේපිඩි සිටුතුමාට කඳුළු වැටෙනවා. අනේ ස්වාමීනි, මේ වගේ ගැඹුරු දහම් කාරණා ඇයි මට කලින් නොකියුවේ කියලා. එහෙමත් විමසනවා. එච්චරට මෙතුමට දහම් පරියාය දැයිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද උනේ? මරණයටපත් වෙලා මේ උතුමන් වහන්සේ මහේසාක්‍ය දෙවි කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා ගාථා කිහිපයක් සජ්ජායනා කරනවා. එක ගාථාවක් තියෙනවා, සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසියා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්යන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන්, සීලෙන් සහ කෙලෙස් සංසිඳීමෙන්
ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. සරියුත් තෙරුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් මේ ශාසනයේ තවත් නැහැ. අනේ පිරිසිදුතුමා අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට දේශනා කරනවා මේ සාරිපුත්යන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් සීලෙන් කෙලෙස් සංසිඳීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච උතුමෙක්. ඒ විතරක් නෙවෙයි ඒ උත්තමයන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ කියලා. ධර්ම සේනාධිපතීන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ කියලා. ඉතින් මෙන්න මේ විදියට පින්නත්නි දීර්ඝ කාලයක් සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක තනතුරු ඉලක්ක කරගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධ ශාසනයකදී ඒ උතුම් ඉලක්කය සාර්ථක කරගෙන ජීවිතයේ අවසාන මොහොතේ ඒ ආර්යයන් වහන්සේලාගේ ආශ්‍රයයත් සහිතවම ආශ්‍රයෙන්ම ජීවිතයේ අවසාන මොහොතත් ගත කරලා අදටත් මහේ ශාක්‍ය දෙවි කෙනෙක් විදිහට මේ ලෝතලයේ තුල බැබලෙන උත්තමේ තමයි අනේ පිරිසිදුතුමා කියලා කියන්නේ. අදටත් තථාගතයන් වහන්සේගේ හමුවීම ගැන කොච්චර කල්පනා කරනවද? අදටත් සාරිපුත්යන් වහන්සේගේ අනේ පිරිසිදුතුමාට කොච්චර මතක් වෙනවද? අනේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාට. දැන් දෙවි කෙනෙක්නේ. අතීතයේ දන් දුන්න හැටි, පින්කම් කළ හැටි, මහා සංඝරත්නයේ ගෙදරට වඩම්බපු හැටි කොච්චර දැනුත් මතක් වෙනවද? මොකද දිව්‍ය ලෝක වලට අපට තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන අවුරුදු 2000 ගණන් ගියත් දිව්‍ය ලෝකයට දවසයි වරුවයි දවස් දෙකයි බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා. ඉතින් අදටත් ඒ අනාථ පිණ්ඩික සිටු දිව්‍ය පුත්‍රයා ඒ තමන් බොහෝම ගෞරවයෙන් ඇසුරු කරපු තථාගතයන් වහන්සේ මහා සංඝරත්නය ගැන ආවර්ජනා කර කර ඊළඟට ඒ දේශනාවන් සිහිපත් කරමින් ඊළඟට ඒ සිදු කළ උතුම් දානාදී පින්කම් සිහිපත් කළමින් ඉතිරි වැඩ සඳහා අධිගම තත්ත්වයන් සඳහා තමන්ගේ ජීවිතේ මෙහෙයවනවා ඇති. ඉතින් එවැනි උතුමෝ මේ දෙව් මිනිස් බඹුන් සහිත ලෝකයට විශාල ආශිර්වාදයක්, විශාල සත්පුරුෂ සංග්‍රහයක් කරනවා මේ ලෝකයට, ලෝක සත්‍යයන්ට තමන්ගේ ජීවිතත් ඒ විදිහට නිවැරදි කරගන්න. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව තුළින් යම් පුණ්‍ය ශක්තියක්, කුසල ශක්තියක් ඇති වුණා නම් ඒ උතුමන් වහන්සේ ඇතුළු සියලුම දෙවියන්ට මේ පින අනුමෝදන් වේවා. මේ පින් සාදු හිතින් සතුටු හිතින් අනුමෝදන් කරගනීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුන් හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් විශේෂයෙන්ම ගෘහ ජීවිතයක් ගත කරද්දී තමන්ගේ විය යුතු හැම යුතුයකමක්ම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් තමන්ගේ අයට සිදු කරලා සාර්ථකව මේ ජීවිතයේ අවසාන මොහොතත් සසර ගමන සුවපත් වෙන විදියට යහපත් කරගෙන අතිඋතුම් නිර්වාණයෙන් සැනසෙන්නටත් මේ කුසලය ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. පින්නත් අද දවසේ මේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා බණ්ඩාරනායක පවුලේ දූදරු මුණුබුරන් සහ වික්‍රමාරච්චි පවුලේ දූදරු මුණුබුරන් විසින්. ඒ පිණිතු ඉතාම ශ්‍රද්ධාවෙන් මේ සිදු කරන උතුම් ධර්ම දානමය දායකත්වයේදී සිහිපත් කරනවා පරලෝසපත් ජේ.ඩී. බණ්ඩාරනායක මැතිතුමාටත් එම මැතිණියටත් පරලෝසපත් එම්.පී. වික්‍රමාරච්චි මැතිතුමා සහ එම මැතිණියටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම අප්‍රේල් 15 වන දිනට 100 වැනි උපන්දිනයේ සපිරුණු මියගිය බණ්ඩාරනායක මවතුමියත් සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා මේ පින්දුතු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ යන්නට දුන හැම දිනාටම මේ අනේ පිරිසිදුතුමන්ලා වැනි උතුම් සත්පුරුෂයන්ම ආශ්‍රය කරන්න ලැබේවා. එවැනි සත්පුරුෂයන්ගේ ආශ්‍රය තුළින් තව තවත් තමන්ගේ ජීවිත සසර ජීවිතේ සුවපත් කර ගන්නට අවස්ථාව ලැබේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනෙහි වදාළ උතුම් නිර්වාණයෙන් සැනසෙන්නටම හැකි වේවා කියලා මේ පින් සාදු හිතින් සතුටු හිතින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් දායකත්වයේ දරන බණ්ඩාරනායක පවුලේ දූදරු මුණුබුරන්ටත් වික්‍රමාරච්චි පවුලේ දූදරු මුණුබුරන්ටත් මේ සිදු කරගත් මහානීය පුණ්‍ය කර්මය හේතු වෙලා
නිවන් දක්නාත් එක්ම සුගතිගාමී ජීවිත ලැබෙන්නට, සත්පුරුෂයන්ගේ ආශ්‍රය නැවත නැවත ලැබෙන්නට, යම් දුකක් කරදරයක් තියෙනවා නම් ඒ සියලුම දුක් කරදර ජීවිත වලින් බැහැරවලා හැම දිනාටම සාමයෙන් සමගියෙන් සතුටෙන් මේ ප්‍රතිපත්තිකාමී ජීවිතය බලවත් කරගන්නටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා, අති උතුම් නිර්වාණයෙන්ද සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.